දැන් ඉදා මම ඔයාලට අන්තිමට හීනවන ආර්ථික පළදා නීතිය නේද පැහැදිලි කරලා දුන්නේ. ඔව්. ප්‍රස්තාරය යන්නද අපි එකේ? ඔව් ප්‍රස්තාරය යන්නද? යනවයි. තාම නිදිමතේ ඉන්නේ ඕක. ඔව්. හීනවන ආර්ථික පළදා නීතිය නේද අපි කතා කරගෙන හිටියේ. ඔව්. හරි. ප්‍රස්තාරය යන්නනේ. ඔව්. ඒ ප්‍රස්තාරේ බලලා අපිට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රස්තාරේ අපිට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. අන්නේ දේවල් ටික තමයි මම දැන් ඊගාවට පැහැදිලි කරන්න යන්නේ. හරිද? ඊගාවට පැහැදිලි කරන්න යන්නේ අන්නේ ටික. ප්‍රස්තාරේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් අපි මෙන්න මෙහෙම ප්‍රස්තාවයක් ඇඳන එක ළඟ වගේ ප්‍රස්තාව ටිකක් අපි එක ළඟ ඇඳලා ඇති. හරිද? බිඳුව මේ පැත්තට මම ගත්තේ විශාල සාධක. මෙතන එකේ TP මෙතන MP AP. හරි. ඊට පස්සේ අපි TP යන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි යන්න මෙහෙම AP ඊට පස්සේ ඊට උඩින් ඔන්නෝම MPN. හරි. ඊට පස්සේ අපි මෙහෙම කඩිරක් ඇද්දොත් මේක අන්තිම කිව්වද කියලා මට මතක නෑ ඔයාලට. ඇන්දේ නැත්තම් ඔයා ඇඳලා බලන්න. මෙන්න මෙහෙම එකක් වෙනවා. මෙන්න මේක කතන්දරයක් තියෙනවා. මොකද කතන්දරේ? එන්න මේ MP වක්‍රය ඇවිල්ලා මේ විචලනයේතුම් අක්ෂය ඡේදනය කරන තැන නැත්තම් MP බිඳුවක් වෙනකොට TP උපරිමයක් වෙනවා කියන එක. හරි. MP බිඳුවක් වෙනකොට TP උපරිමයක් වෙනවා කියන එක. හරි. ඔයා ඒක ඇඳලා නැත්තේ. හරි. දැන් මෙහෙමයි. දැන් ලෝකේ ඔළුවට දාගන්න ඕනේ කාරණා මෙන්න මේවා. හරි. දැන් අර වගුව බැලුවත් ඔය ටික පේනවා. හරි. වගුවත් බලමුකෝ අපි ඉස්සම. මේ බලන්නකෝ. මේ සාමාන්‍ය ඵලදාව වෙනස් වෙන වේගය සහ ආන්තික ඵලදාව වෙනස් වෙන වේගය බැලුවොත් එහෙම හරි. ඒ කියන්නේ MP වෙනස් වෙනකොහම අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. වෙනස් වෙන වේගය සහ AP වෙනස් වෙන වේගය බැලුවොත් මේ දෙන්න වෙනස් වෙන වේගය බැලුවොත් වේගයෙන්ම වෙනස් වෙන්නේ කවුද? ඔය දෙන්න වෙනස් වෙන වේගය බැලුවොත් වැඩි වේගයකින් වෙනස් වෙන්නේ කවුද? අඩුව වැඩි වෙන්නේ කවුද? දැන් මෙහෙ දෙන්නම වැඩි වෙනවා මෙහෙ දෙන්නම අඩු වෙනවා. මං අහන්නේ වැඩිම වේගයෙන් වෙනස් වෙන්නේ කවුද? MP සහ AB ගත්තොත් වැඩිම වේගයකින් වෙනස් වෙන්නේ කවුද? දැන් උත්තර දෙන්න ඕනි. MP නේ වෙනස් වෙන්නේ නේද? ඇත්තටම අපි අහුවොත් එහෙන්නේ මෙයා ඉහළ යන වේගයට වඩා වැඩිනේ මෙයාගේ වේගෙ මේ බෑම වැඩිනේ. ඉතින් මෙයා ගොඩාක් ඉහළ යනවා මෙයා ඊට වඩා හැමින් ඉහළ යනවා. මෙයා ගොඩක් වේගෙන් පල්ලෙහාට යනවා මෙයා ගොඩක් හැමින් පල්ලෙහාට යනවා. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ AP වල උපරිම තැනින් තමයි MP පහළ බහින්නේ. ඊගොල්ලෝ තව එකක් බලන්න පුළුවන් මේකේ මෙයා ශූන්‍ය වෙනකොට මෙයා උපරිමයි. ඊළඟට මෙයා මුලින්
වැඩි වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයකින් තමයි යන්නේ උඩට. මේ හරි බෑවුම වැඩි, මේ හරි බෑවුම ටික අඩුයි. හරිද? ඔන්න ඔය කාරණා ටික තමයි මම දැන් ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. ඉස්සෙල්ලාම මම පැහැදිලි කරනවා ඔයාලට TP උපරිම වෙනකොට ඇයි MP ශූන්‍ය වෙන්නේ කියලා. හරි. දැන් MP කියන්නේ මොකක්ද? ඔව් දැන් MP කියන්නේ මොකක්ද? MP කියන්නේ අමතර ඵලදාව. නැත්නම් අමතර නිෂ්පාදනය. ඒ කියන්නේ අපි ශ්‍රමිකයෙක් නම් ශ්‍රමිකයාව වැඩට දැම්මහම එයා අමතර හදන එකක ප්‍රමාණය. ඕකනේ සරලම. හරි. එතකොට දැන් මෙතන තේරුම අපි අමතර ශ්‍රමිකයෙක්ව වැඩට දැම්මහම ඒ ශ්‍රමිකයා එකක්වත් හදන්නේ නැහැ. ශ්‍රමිකයා එකක්වත් හදන්නේ නැති තත්ත්වයට එනකොට, ඒ කියන්නේ ආයතනයේ ශ්‍රමිකයෝ වැඩි කරගෙන ගිහිල්ලා එකක්වත් හදන්නේ නැති තත්ත්වයට එනකොට ඒ ආයතනයේ හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය හදලා ඉවරයි කියන එක තමයි මේ මුල් ඵලදාව උපරිම වීම කියන එකෙන් තේරුම් යන්නේ. හරි මම ආයි කියනවා ආන්තික ඵලදාව ශූන්‍යයි. ඒ කියන්නේ අමතර ශ්‍රමිකයෙක් ගත්තාම එයා එකක්වත් හදන්නේ නැහැ. එයා එකක්වත් හදන්නේ නැති වෙලාව කියලා කියන්නේ ආයතනයේ හදන්න පුළුවන් උපරිම ගාන හදන කියන එක. පැහැදිලි? ඒ කියන්නේ තියෙන ස්ථාවර යදොම් එක දාන්න පුළුවන් උපරිම ගාන දාලා හදන්න පුළුවන් උපරිම ගාන හදලා තියෙනවා. ඊට වඩා ශ්‍රමිකයෝ දැම්මම වැඩක් නැහැ කියන එකයි ඒකේ තේරුම. හරි. මම මේ කිව්ව කතාව තේරුණාද? ඔව්. ඒක ආයෙත් තව පොඩ්ඩක් මෙන්න මෙහෙම පැහැදිලි කරොත් එහෙම. හරි. කලයක් දිනනවා කියලා හිතන්න. කලයක් තියෙනවා. හරිද? එතකොට ඔය කලයට වතුර පුරවනවා කියලා හිතමු මිනිස්සු ටික. පැහැදිලිද? හරි. වතුර පුරවනවා මිනිස්සු ටික. හරි. දැන් කලයේ තියෙනවා මිනිස්සු එක්කෙනෙක්වත් නැත්තම් වතුර නැහැනේ කලේ. ඒ කියන්නේ අර ශ්‍රමිකයෝ දැන් අපි හිතමුකෝ කලයේ කියන එක ස්ථාවරයේ දෝම කියලා. උපකල්පනය කරමුකෝ අපි. එතකොට විචාලයේ දෝම තමයි කලයට වතුර ගහලා පුරවන මිනිස්සු. දැන් කලයේ මෙතන තියලා මිනිස්සු ගහලා වතුර පුරවනවා මේ. පැහැදිලිද? හරි. එතකොට කලයේ තියෙනවා මිනිස්සු එක්කෙනෙක්වත් නැත්තම් වතුර පුරවන්න කලයේ වතුර නැහැ. ඒ කියන්නේ විචාලයේ දෝම එකක්වත් නැත්තම් මුළු නිෂ්පාදනයේ බිඳුවයි. අර වගුව බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන්. හරි. අපි එක ශ්‍රමිකයෙක්ව ගේනවා. හරි. එයා වතුර ටිකක් මේකට දානවා. එතකොට ටිකක් පිරෙනවා. පැහැදිලි? ඊගාවෙක් කෙනා ගේනවා. එයා ඊට ටිකක් වඩා වැඩිපුර ගේනවා. පැහැදිලි? ඊගාවෙක් කෙනා ගේනවා. එයාත් ඊට වඩා වැඩිපුර ටිකක් ගේනවා. හරි. තව එක්කෙනෙක් ගේනවා. ශ්‍රමිකයෙක්. හරි. එයාත් කලින් එක්කෙනාගේ ගානම ගෙනත් දානවා. හරි. ඊගාවෙක් කෙනා ගේනවා. එයා අරට වඩා අඩු ප්‍රමාණයක් මේ දෙන්නටම වඩා අඩු ප්‍රමාණයක්. තව එක්කෙනෙක්ව ගේනවා. එයා ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. ඊගාවෙක් කෙනා ගේනවා. එයා දැන් කටකාට පිරෙන්නම වතුර දානවා. තව එක්කෙනෙක් ගේනවා. එයාට ගෙනල්ලා වතුර දාන්න දිහාවක් තියනවද? දැන් අපි ශ්‍රමිකයෝ වැඩි කරලා වැඩක් තියෙන්නේ. වතුර දාන්න කලේ ඉඩ තියනවද? ඔව්. වතුර දාන්න කලේ ඉඩ තියනවද? වතුර දාන්න කලේ ඉඩ නැහැ. හරි. ඒ කියන්නේ මේ ශ්‍රමිකයාගෙන් වැඩක් නැහැ අපිට. මෙයා මුකුත් කරන්නේ නැහැ. අපිට දායකත්වයක් දෙන්නේ නැහැ. මෙයාට දාන්න නම් වතුර තව මොකද්ද වෙන්න ඕන? දැන් මෙයා ගේන වතුර ටික දාන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ඔව්. මෙයා ගේන වතුර ටික දාන්න නම් අපි තව මොකද්ද කරන්න ඕන? දැන් මේකට දාලා වැඩක් නැහැ අහගෙනවනේ. අන්න හරි. තව කලයක් ගේන්න බෑ. දැන් අපි කලේ සමාන කරේ ස්ථාවරය දුමුනේ. එතකොට දැන් ස්ථාවරය දුම ලේසියෙන් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ තව කලයක් ගේන්න බෑ. ඔන්න ඒකට මෙයාගෙන් වැඩක් නැති වෙනවා. හරි. පැහැදිලිද? ඕක තමයි පුතේ වෙන්නේ. හරි. එතන මේ අර වැඩිම සමාන ප්‍රමාණ දෙකක් ගෙනව දෙන්න ඉන්නවද? මේ වෙලාවේ තමයි අපි කියන්නේ මුළු ඵලදාව උපරිම. මේ ආන්තික ඵලදාව අර මුළු ඵලදාව වැඩිම වෙන තරක් තියෙන මෙන්න මෙතන. හරි. ඊට පස්සේ මේ අඩු වෙන්න පටන් ගන්නවනේ. ටික ටික අඩු වෙලා යනවා. පිරෙන වෙයි. අන්තිමට නැත්තරම නැති වෙලා යනවා. අන්තිමට නැත්තරම නැති වෙලා යනවා. හරි. ඒතර ඔක
අපි අර වගුවෙන් බැලුවොත් නේ. අපි අර වගුවෙන් බැලුවොත් ඒක බලන්න අපේ වගුව පිළිගන්න පිටු අංක 5. හරි. අක්කරේ වෙනස් කරන්නේ නැතුව පළවෙනි ශ්‍රමිකයා දැම්මහම 6යි දෙවෙනි එක්කෙනා දැම්මහම 20යි තුන්වෙනි එක්කෙනා දැම්මහම 48යි හතරවෙනි එක්කෙනා දැම්මහම 72යි පස්වෙනි එක්කෙනා දැම්මහම 84යි. හරිද? 6වෙනි එක්කෙනා දැම්මහම මොකද වෙන්නේ? 84යි 7වෙනි එක්කෙනා දැම්මහම 84යි. ඒ කියන්නේ අන්න හද. සාමාන්‍යයෙන් 6වෙනි ශ්‍රමිකයා දැම්මම ඇති. 7වෙනි එක්කෙනා දාලා තේරුමක් නැහැ කියන එකයි ඕකේ අදහස. පැහැදිලි? එතකොට දැන් මෙන්න මේකත් මම කිව්වේ මේ හරිය වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. මේ හරිය ටිකක් වේගය අඩුයි පිරෙන වේගය. දැන් ඇත්තටම මේ කලේ මෙන්න මෙතෙන්ට එනකම් වේගය වැඩි වෙමින් නෙපිරුනේ. හරි. ඒ කියන්නේ මේ ශ්‍රමිකයෝ ටික 1 2 3 4 හතරවෙනි ශ්‍රමිකයාට වගේ එනකම් කලින් එක්කනට වඩා වැඩිපුර වතුර ගහලා පිරෙන්නේ. හරි. මේ හරිය තියෙන්නේ වැඩි වෙන වේගය. හරි. මේ හරිය තියෙන්නේ වැඩි වෙන. මෙයාට වඩා මෙයා වැඩි, යාට වඩා මෙයා වැඩි, යාට වඩා මෙයා වැඩි. හරි. වැඩි වෙන වේගයක් තියෙනවා. ඊට පස්සේ පිරෙන වේගය අඩු වෙනවනේ. වතුර පිරෙන වේගය අඩු වෙනවනේ. මේ ඒකට හිමීර තමයි මෙයා. පැහැදිලි? හරි. මෙතෙන්ට එනකොට කලෙ පිරිලා. ඒ කියන්නේ උඩරිම. හරි. දැන් මෙතනින් පස්සේ තව එක්කෙනෙක් වැඩ කරන වතුර ගෙනාවොත් හරි. එයා ගිහලා මේකට හලනවා. හරි. සමහර වෙලට හලනකොට මේ තියෙන මට්ටම ඊට වඩා සුට්ටක් අඩු වෙන්න පුළුවන්. මොකද වේගයෙන් වතුර ටික මේකට හලනකොට මේ තියෙන ටිකට ටිකුත් අහක යන්න පුළුවන්. පැහැදිලි? ඒකෝට තිබ්බ ගානත් අඩු වෙන්න පුළුවන්. හරි. පැහැදිලි? හරි. ඕක තමයි වෙන්නේ. හරි. ඒතර මේ හරිය වේගයෙන් වැඩි වෙන්න සහ මේ හරිය වේගය අඩු වෙන්න හේතුව ඕක. හරි. ඒ කියන්නේ ආන්තික පළදාව මුලදී වේගයෙන් වැඩි වෙනවා. පස්සේ ආන්තික පළදාව හිමින් වැඩි වෙනවා. ආන්තික පළදාව කියන්නේ අමතර හදන ප්‍රමාණය. ඒක පුතේ මුළු ගාන වෙනස් වෙන්න හේතුව. ඒ කියන්නේ හැම අතුරේක මිනිසෙක්ම මේකට වතුර දානකොට කලයේ පිරෙන වතුර ප්‍රමාණය වෙනස් වෙන්නේ ඒ හින්දානේ. ඒතර ආන්තික පළදාව වෙනස් වෙනකොට තමයි සාමාන්‍ය මුළු පළදාව වෙනස් වෙන්නේ. මුළු පළදාව වෙනස් වෙනවා. හරි. දැන් ඊගාවට මම ඔයාලට මෙන්න මෙතන කතන්දරයක් කිව්වනේ. මොකද්ද? මෙයා වෙනස් වෙන වේගය සහ මෙයා වෙනස් වෙන වේගය වෙනස් කියලා. දැන් මේ බලන්න. අපි දැන් මේ පිරෙන වතුර ප්‍රමාණය වලට දාමුකෝ ඉලක්කම්. හරි. මම මේ පිරෙන වතුර ටික දානවා ඉලක්කම්. ඔන්නෝ. හරි. මෙයා ඊට වඩා මෙයා වැඩි, ඊට වඩා මෙයා වැඩි, ඊට වඩා මෙයා වැඩි කියලා අපි හිතමු. හරි. ඕකට දාමුකෝ අපි ඉලක්කම්. මෙයා වෙනත් දානවා මේක ටිකක් ලොකු කලයක් කියලා හිතමු. ලීටර් 1ක්. මෙයා ගෙනත් දානවා ලීටර් 2ක්. මෙයා ගෙනත් දානවා ලීටර් 3ක්. මේ අවස්ථාවේ ගෙනත් දානවා ලීටර් 4ක්. අපිට බලන්න මේක ලීටර් 3ක් වෙනවා. 2ක් වෙනවා. කොහොම කියමු. හරි. අපිට උඩ ටික වැඩ නැහැ මෙන්න මෙතෙන් දෙනකම් ගමු. හරි. ඔන්න බලන්න. දැන් බලන්න මේ ඉතින් මම ආයෙ පොඩ්ඩක් අයින් කරනවා ඔයාලට පැහැදිලි කරන්න හදනවා. පළවෙනි මිනිස්සයා ලීටරයක් ගේනවා. එයා ගේනවා ලීටර් 1ක්. එතකොට ආන්තික පළදාව කියන්නේ අමතර ශ්‍රමිකයෙක් ගේන ගන්න දැන් පළවෙනි ශ්‍රමිකයා කියන්නේ අමතර ශ්‍රමිකයා පළවෙනි එක්කෙනානේ. එයා ගේන්නේ 1යි. එතකොට මේ ශ්‍රමිකයෝ සාමාන්‍යයෙන් ගේන්නේ 1යි. එක මිනිස්සයා ඉන්නේ එයා ගේන්නේ 1යි. ඒක එකෙන් බෙදුවහම එකම තමයි. හරි. ඊට පස්සේ අපි දෙවෙනි එක්කෙනාව ගේනවනේ. දෙවෙනි එක්කෙනා ගේනවනේ 2ක්. හරියටම දෙවෙනි එක්කෙනා 2ක් ගේනවා. එතකොට ආන්තික පළදාව 2කින් වැඩි වෙනවා. අපි සාමාන්‍ය පළදාව ගන්නේ කොහොමද? මේ 2යි 1යි එකතු කරනවා 3යි. බෙදනවා කීයද? 2කින්. එතකොට මේ වෙලාවේ සාමාන්‍ය පළදාව කීයද? 1.5. දැන් බලන්න දෙවෙනි ශ්‍රමිකයාකින්දා ආන්තික පළදාව 2ක් වෙනස් වෙනකොට සාමාන්‍ය පළදාව වෙනස් වෙන්නේ කීයකින්ද? 1.5.
පහකින්. ඇත්තටම මොකද්ද වෙන්නේ පුතේ? මෙයාගේ එන දෙකෙන් භාගයක් මෙයාටත් ගිහින්නේ. ඒ හින්දානේ අපි කියන්නේ දෙන්නම එකමාර ගෙනල්ලා වගේ පේන්නේ කියලා. ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. හරි? එතෙන් ඇත්තටම අපිට පේන්නේ මෙයාගේ භාගයකුත් මෙයාට ගිහිල්ලා වගේ. ඒ කියන්නේ 1.5ක් වෙලා තියෙන්නේ. හරි? එහෙනම් ආන්තික ඵලදාව දෙකකින් වෙනස් වෙනකොට සාමාන්‍ය ඵලදාව 1.5කින් වෙනස් වෙනවා. ඒතර ආන්තික ඵලදාව වෙනස් වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි සාමාන්‍ය ඵලදාව වැඩි වෙන්නේ. තේරුණාද? තේරුණාද නැද්ද? කොහොමද? අපි එහෙම කරමු. තේරුණා අත උස්සන්න කියන්නේ. ටයිප් කරන වෙලාව යනවනේ. තේරුණා අත උස්සන්න කොහොමද? තේරුණා අත උස්සන්න. හරි. හා. ඔන්න බලන්න. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරමු අපි. මේ තුන්වෙනි මනුස්සයව කියනවා. එයා කියනවානේ 3ක් ලීටර්. එයා කියනවා ලීටර් 3ක්. පැහැදිලි? එහෙනම් ආන්තික නිෂ්පාදිතය වෙනස් වෙනවා 3කින්. දැන් මේ වෙලාවේ ශ්‍රමිකයෝ 3 දෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් ගෙනාපු ගාන හොයන්න මොකද කරන්නේ? මේ 1යි මේ 2යි මේ 3යි එකතු කරනවා. ඒවනේ කරන්නේ. එතකොට එනවනේ 6ක්. ශ්‍රමිකයෝ ඉන්නවා කීයද? 3ක්. එතකොට සාමාන්‍යයෙන් එක්කෙනෙක් ගෙනලා තියෙන්නේ කීයද? 2යි. එතකොට මේ ආන්තික ඵලදාව වෙනස් වෙච්ච වේගයට වඩා අඩු වේගයකින් තමයි සාමාන්‍ය ඵලදාව වෙනස් වෙලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මෙයා ගෙනාපු ගානෙන් ටිකක් මේ දෙන්නටත් යනවා. ආන්තික ඵලදාව වැඩි වෙච්ච ටිකක් මේ දෙන්නටත් යනවා. එතකොට තමයි සාමාන්‍ය ඵලදාව ඊට වඩා අඩු වේගයකින් වෙනස් වෙන්නේ. හරි. ඒක තේරුණා යත උසන්. දැන් අපෝසු නැති කට්ටිය තේරුණා නැද්ද? ගොඩක් අයට තේරුණා තියෙනවා. හරි. ගොඩක් අයට නෙමෙයි හැමෝටම වගේ තේරිලා තියෙනවා. ඔව්. හරි. එහෙනම් මොන කතාව හරිද? දැන් මෙයා වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයෙන් මෙයා වැඩි වෙනවා. ඕකම තමයි ඉතින් මෙයා අඩු වෙනකොටත් මෙහෙම අඩු වීම වෙන්නේ. පැහැදිලිද? ඒකත් හරි. ඔච්චරනේ ඉතින් ඔය ටික මට පැහැදිලි කරන්න තියෙන්නේ. හරි. ඔය වක්‍රවල හැසිරීම. දැන් මෙයා මේ හරි වේගෙන් වැඩි වෙනවා, පස්සේ හිමින් වැඩි වෙනවා. මෙයා උපරිමයෙන් උඩ මෙතන බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙයා උපරිමයෙන් එනවා කියන්නේ තව ක්‍රමිකව දාලා වැඩක් නැහැ. ස්ථාවර දෙක වෙනස් කරන්න නැතුව. හරි. ඔන්න ඔය කතා ටික තමයි මට උදේට පැහැදිලි කරන්න අවශ්‍ය වුනේ. හරි. ඔය කතා ටික තමයි මට පැහැදිලි කරන්න අවශ්‍ය වුනේ. දැන් මොකද කියන්නේ? ඒක හරිනේ. කකුලක් නැහැ. හරි. එහෙමනම් අපිට යන්න පුළුවන්. ඔතන ඔය පරිමාණානුකූල ඵල නීතිය කියන එක අපි පස්සේ තමයි සාකච්ඡා කරන්නේ. මේ දිගු කාලෙට ගිහිල්ලා අපි ඒ හින්දා යනවා නිෂ්පාදන පිරිවැය කියන කොටස. පිටු අංක 11. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය කියන එකට එමු අපි. එතකොට දැනටමත් අපි ඉගෙනගෙන තියෙනවා නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදිතය කියන්නේ මොකක්ද? නිෂ්පාදකයා කියන්නේ කවුද කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට නිෂ්පාදනය කියලා අපි කිව්වේ යෙදවුම් නිමවුම් බවට පත් වෙනවා.
මේ මැද තියනවා ක්‍රියාවලිය. හරි. එතකොට යෙදවුම් අපි සාමාන්‍යයෙන් ශ්‍රවය භූමිය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා කියනවා. අපි මේ පාඩමේදී යෙදවුම් වර්ග කරන්නේ එහෙම නෙවෙයි. මේ පාඩමේදී අපි යෙදවුම් වර්ග කරන්නේ දෙවිධයකට. මොනවද යෙදවුම්? මේ පාඩමේ තියෙන යෙදවුම් අපි යෙදවුම් කියලා කියන්නේ මොනවටද මේ පාඩමේ? ඔව් මේ පාඩමේ තියෙන යෙදවුම් මොනවද? ස්ථාවර සහ විචල. අන්න මේ පාඩමේ තියෙනවා ස්ථාවර යෙදවුම් සහ විචල යෙදවුම් කියලා යෙදවුම් වර්ග දෙකක්. එහෙනම් ස්ථාවර යෙදවුම් සහ විචල යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කරලා නිමවුම් ලබා ගන්න. ඒකට කියනවා අපි නිෂ්පාදනය කියලා. එතකොට මේ ලබා ගන්න ස්ථාවර හෝ විචල යෙදවුම් වෙනුවෙන් මෙයාලා අපිට නිකන් ගන්න බෑ. බොහෝ ඒවා. මේ ස්ථාවර සහ විචල යෙදවුම් කියන බොහෝ දේවල් අපිට නිකන් ගන්න බෑ. ඒවට අයිතිකාරයෝ ඉන්නවා කවුරු හරි. ඉතින් ඒ අයිතිකාරයන්ට අපි මෙන්න මෙහෙම එකක් කරන්න ඕනේ. බොහෝ විට ඒ අයිතිකාරයන්ට අපි කරන්න ඕනේ මොකද්ද? ගෙවීමක් කරන්න ඕනේ. හරි. එතකොට ගෙවීමක් කියලා කියන්නේ මේ අපි නිෂ්පාදනය කරන ව්‍යාපාරයට හරිද? මේ ගෙවීම මොකක් බවට පත් වෙනවා? වියදමක් බවට පත් වෙනවනේ. මෙයා මේ නිමවම විකුණලා ගන්නවා මොකක්ද? ආදායමක් නේ. හරි. යෙදවුම් අරගෙන ස්ථාවර සහ විචල්‍ය කියලා ඒගොල්ලෝ ක්‍රියාවලියකින් නිමවුම් හදනවා. ඒකෙන් විකුණලා එයා ආදායමක් ගන්නවා. ආදායමක් ගන්නකොට මේ පැත්තෙන් යාට සිද්ධ වෙනවා මේ යෙදවුම් විදිහට ගත්ත විචල්‍ය සහ ස්ථාවර යෙදවුම් බොහෝමයකට ගෙවීමක් කරා. ගෙවීමක් කරා. එතකොට පුතා නිෂ්පාදකයෝ මේ කරන වියදම නැත්තම් ගෙවීමට අපි මේ පාඩමේ කියන වචනය තමයි පිරිවැය කියන්නේ. හරි. එතකොට එයාට මේ වෙලාවේ ලැබෙන ආදායමට අපි මෙතන පාවිච්චි කරන්නේ අයභාරය කියන වචනේ. හරි. එතකොට මින් ඉදිරියට මේ පාඩමේ වියදම් කියලා වචනයක් මම පාවිච්චි කරන්නේ නැහැ. මම ඒකට පාවිච්චි කරන්නේ පිරිවැය කියන වචනය. ආදායම් කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ අයභාරය කියන වචනේ. එතකොට මේ ව්‍යාපාරයේ ලාභය අයභාරයෙන් පිරිවැය අඩු කරලා හොයා ගන්නවා අපි. පූර්ණ තරගේ අවසාන භාගයේ ලාභය ගණනය කරද්දී අපි එහෙමනේ කරේ. හරි. එතකොට මතක තියාගන්න එහෙනම් අපිට නිෂ්පාදනය කියන එක නිකම්ම කරන්න බෑ. යෙදවුම් අවශ්‍යයි. යෙදවුම් වර්ග දෙකක් අවශ්‍යයි. ඒ යෙදවුම් වර්ග දෙක වෙනුවෙන් අපි ගෙවීමක් කරන්න ඕනේ. එහෙනම් ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? නිෂ්පාදන පිරිවැය කියලා. දැන් මේක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නේ. භාණ්ඩ අරගෙන විකුණන ව්‍යාපාරයක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. එතකොට භාණ්ඩ ව්‍යාපාරයක යන වියදම මොකක්ද? දැන් මේක නම් යන්නේ නිෂ්පාදන පිරිවැයනේ. භාණ්ඩ ව්‍යාපාරයකට ලාභය හොයද්දී යන පිරිවැයටත් මොකක්ද කියන්නේ? ඔව්. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක මේ අයභාරයත් එක්ක සංසන්දනය කරන්නේ අපි නිෂ්පාදන පිරිවැය නෙවෙයි මොන පිරිවැය? භාණ්ඩ විකුණන ව්‍යාපාරයේ එයා නිෂ්පාදනය කරන්නේ නැහැනේ. විකුණු පිරිවැය නැත්තම් ගැනුම් තමයි පුතේ එයාගේ වියදම වෙන්නේ. එයාගේ ටිකක් ඉතුරු වෙන්න පුළුවන්. ගැනුම් ටිකෙන් ටිකක් නේ විකුණු පිරිවැය බවට පත් වෙන. ඊතර සංසන්දනය කරන්නේ විකුණු පිරිවැය. මෙතන නිෂ්පාදන පිරිවැය. හරි. ඒක සාමාන්‍යයි හොඳේ. අපි භාණ්ඩ විකුණන ව්‍යාපාර ගැන මෙතනදී කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවලියේදී කැප කරනු ලබන සියලුම නිෂ්පාදන සාධකවල මූල්‍යමය වටිනාකම. මුදලින් මනින්න පුළුවන් නිෂ්පාදන සාධකවල වටිනාකම. නිෂ්පාදන පිරිවැය. ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන පිරිවැයෙන් අදහස් වන්නේ නිෂ්පාදනයේ සැබෑ ආවස්තික පිරිවැය පිළිබිඹු කළ යුතුයි. හරි. නිෂ්පාදන ක්‍රියාවලියක ආවස්තික පිරිවැය වන්නේ ඔන්නෝක වැදගත්. මොකද්ද? කිසියම් භාවිතයක් සඳහා යොදාගත් සම්පත් යොදාගත් විට එම සම්පත් භාවිතා කොට නිපද වීමට හැකියාව තිබූ ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. මේ කියන්නේ ආවස්තික පිරිවැය ගැන. අපි ඔක ආවස්තික පිරිවැය කියනවා, මුළු පිරිවැය කියනවා, ආර්ථික පිරිවැය කියනවා.
ඔන්නෝම කතන්දර ටිකක් කියනවා. හරි විනාඩියක් දෙන්න. වලි. ඔයි ඉතින් හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? මේ නිසා ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන ක්‍රියාවලියේදී කැප කරනු ලබන සියලුම ආර්ථික සම්පත්වල ආර්ථික සම්පතක් කියන්නේ හිඟ සම්පත. නොමිල සම්පත ගැන කතා කරන්නේ නැහැ මේක. ආර්ථික සම්පත්වල ආවස්තික පිරිවැය නිෂ්පාදන පිරිවැය ලෙසින් වඩා පරිපූර්ණ ආර්ථිකයෙන් නිර්වචනය කෙරේ. දැන් ගිණුම්කරණයේදී නිෂ්පාදන පිරිවැය ඔයගොල්ලෝ දැන් මේකට ඉගෙන ගන්න සමහර විට ඒක ගිණුම්කරණයේදී ඉගෙන ගන්න නිෂ්පාදන පිරිවැයට වඩා යම් වෙනසක් මෙතන තියෙනවා. හරි. ආවස්තික පිරිවැයට අයත් පිරිවැය වර්ග දෙකකි. මොනවද? අන්න අපි ආවස්තික පිරිවැය කියන එක කතා කරද්දී මෙන්න මෙහෙම පිරිවැය සංකල්ප දෙකක් කතා කරනවා. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන. නැත්නම් ඍජු පිරිවැය සහ ව්‍යංග පිරිවැය කියලා ඔකට කියනවා. හරි. වක්‍ර පිරිවැය කියන සමාන වචනයක් තමයි ව්‍යංග පිරිවැය කියන්නේ. දැන් මම මේ රූප සටහන මකන්නම්කෝ. රූප සටහන මකලා මම මෙන්න මෙහෙම කියන්නම් ඔයාලට. දැන් ඕක අඳුන ගන්න ලේසිම ක්‍රමය මෙන්න මේක. හරි. ඔක ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය අඳුන ගන්න ලේසිම එක මේක. දැන් අපි නිෂ්පාදන කටයුත්තක් කරද්දී ඕකට පාවිච්චි කරනවානේ සම්පත් නැත්නම් යෙදවුම්. අපි ඒවනේ වර්ග කරේ ස්ථාවර සහ විචල්්‍ය කියලා. ඉතින් මේ යෙදවුම් මෙන්න මෙහෙම. මේ යෙදවුම් තියෙනවා අයිතිකරුගේ. ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්ත වෙනුවෙන් අයිතිකාරය දාන ඒවා තියෙනවා. හරි. එහෙනම් අයිතිකාරය ගාව තිබිලා. අපි හිතමුකෝ මෙහෙම ගොඩනැගිල්ලක් තියෙනවා අයිතිකාරයක්. එයා ඒක ව්‍යාපාරයට දානවා. එතකොට එයා අලුතෙන් ව්‍යාපාරයේ නමින් මුදල් අරගෙන ණය අරගෙන හදපු එක නෙමෙයි. අයිතිකාරයාගේ වාහනයක් තියෙනවා. ඒක එයා ව්‍යාපාරයට යොදවනවා. පැහැදිලිද? හරි. ඊළඟට අයිතිකාරයාගේ මැෂින් එකක් තියෙනවා. එයා ඒක දානවා ව්‍යාපාරයට. ඒ කියන්නේ ව්‍යාපාරේ පටන් ගත්තට පස්සේ අරගෙන ව්‍යාපාරයට දානව නෙවෙයි. එයා ගාව තීච්ච ටිකක් දානවා. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා ව්‍යාපාරේ පටන් ගත්තට පස්සේ එන්න මෙහෙම කරන්නේ. පිටතින් ලබා ගත්තේ. පිටතින් ලබා ගත්තේ. එතකොට මේක ඇතුලේ මැෂින් තියෙන්න පුළුවන්. අයිතිකාරයාගේ ඒවා තියෙන්න පුළුවන්. පිටින් ලබා ගන්න ඒවා තියෙන්න පුළුවන්. මේ ගොඩනැගිල්ල මේක අයිතිකාරයාගේ වෙන්න පුළුවන්. මීට එහා පැත්තේ තව ගොඩනැගිලි කැලලක් තියෙන්න පුළුවන්. ඒක කුලියට අරන් තියෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය ටික ගන්න පිටතින්. ශ්‍රමිකයෙක් ටික ගන්න පිටතින්. ශ්‍රමිකයෝ හදලා තියාගන්නේ නැහැ නේ. පැහැදිලිද? එතකොට ඔය සම්පත් අපිට අන්න එහෙම වෙන් කරගන්න පුළුවන්. අයිතිකාරය දාපු ඒවා තියෙනවා. නැත්නම් අයිතිකාරයක් නැත්නම් ව්‍යාපාරයේ තියෙන ඒවා තියෙනවා. හරි. පිටතින් ගන්න ඒවා තියෙනවා. හරි. පිටතින් ගන්න ඒවා තියෙනවා. හරි. එතකොට නිෂ්පාදන කටයුත්තකට ඔය දෙකම පාවිච්චි වෙනවා. අයිතිකාරය කියන්නේ ව්‍යාපාරේ තියෙන ඒවාත් පාවිච්චි වෙනවා. පිටින් ගන්න ඒවාත් පාවිච්චි වෙනවා. දැන් මම අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්නකෝ. මේ අයිතිකාරයාගේ ඒවා තියෙනවා නැත්නම් ව්‍යාපාරය ඇතුලේ තියෙන ඒවා තියෙනවනේ දැන් තමයි.
එතකොට ඒවට ගෙවීමක් කරනවද ව්‍යාපාරයෙන් එළියට? මේ අයිතිකාරයාගේ නැත්නම් ව්‍යාපාරයේ ඇතුලේ තියෙන සම්පත් පාවිච්චි කරද්දී ගෙවීමක් කරනවා. මේ ගොඩනැගිල්ල අයිතිකාරයාගේ නැත්නම් ව්‍යාපාරයේ ගොඩනැගිල්ලනේ. එතකොට ව්‍යාපාරයේ ගොඩනැගිල්ල නිෂ්පාදන කටයුත්තකට පාවිච්චි කරා කියලා එළියට සල්ලි යනවා. නෑනේ. හැබැයි මේ අර මං කිව්වේ මේ කෑල්ල කුලියට ගන්න කියලා. ඒතර මේකෙන් එළියට මුදල් යනවා. ඔව්. මේකෙන් එළියට යනවා. මේකෙන් එළියට යන්නේ නැහැ. හරිද? මැෂින් දෙකක් තියෙනවා. එකක් ව්‍යාපාර මැෂින් එක, මේක ව්‍යාපාර මැෂින් එක. මේක කුලියට අරන් තියෙනවා. එතකොට මේකට අපි සල්ලි එළියට ගෙවන්නේ නැහැ. ව්‍යාපාර මැෂින් එක අපි පාවිච්චි කරගෙන කාටවත් ගෙවන්නේ නැහැ. හැබැයි කුලියට ගත්ත මැෂින් එකට කුලිය අපි එළියට ගෙවනවා. පැහැදිලිද? අමුද්‍රව්‍ය ටික අපි ව්‍යාපාරය ඇතුළට ගේනවා, එළියට සල්ලි ගෙවනවා. බොහෝ විට ශ්‍රමිකයෝ වැඩට ගන්නවා, සල්ලි එළියට ගෙවනවා වැඩ. එතකොට ඔයාලට තේරෙනවද අපි නිෂ්පාදන ක්‍රියාවලියක් කරනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද්ද මෙන්න මෙහෙම ප්‍රශ්නේ? අපි තියෙන සම්පත් පාවිච්චි කරද්දී ව්‍යාපාරයෙන් එළියට සහ ඇතුළට මුදල් වෙනස් වීමක් වෙනවා කියලා, මුදල් ගලා යාමක් වෙනවා කියලා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඍජු පරිවර්තනය කියන්නේ මොනවද? මේ එළියට සල්ලි යන ඒවා. කියන්නේ එළියෙන් ගන්න යෙදවුම් වලට ගෙවන ඒවා. වක්‍ර පරිවර්තනය කියන්නේ මේ ඇතුලේ තියෙන සම්පත් භාවිතා කරපු හින්දා අපිට අහිමි වෙන ඒවා. දැන් හිතන්න මේ මැෂින් එක අපි කාට හරි කුලියට දුන්නා අපිට කුලියක් ගන්න තිබ්බනේ. දැන් අපි පාවිච්චි කරපු ඉතින් කුලිය හම්බ වෙන්නේ නැහනේ. මේ කොට නැගින්න වෙන කාට හරි දුන්නා නම් කුලියක් ගන්න තිබ්බ. දැන් අපිට කුලියක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට අහිමි වෙන ආදායම් නිෂ්පාදන කටයුත්ත කරන්න ගිහිල්ලා අහිමි වෙච්ච ඒවාට අපි කියනවා වක්‍ර පිරිවැය කියලා. නිෂ්පාදන කටයුත්තෙන් අපි උත්තරම දරණේවට කියනවා මොනවද? ඍජු පිරිවැය කියලා. එහෙනම් ඔන්න ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය හොයාගන්න පුළුවන්. හරි. මට විනාඩි 15ක් ඕනි. හරි. විනාඩි 15ක් ඕනි. දැන් 8:40යි. 8:55ට. හරි. එන්න විනාඩි 40ක් මට 40ක් නෙවෙයි පුතේ විනාඩි 15ක් දෙන්න. හරි. ටක් ගාලා එනවා ඈ. right. එතකොට ඍජු පරිවැය වක්‍ර පරිවැය ගැන දැන් අදහසක් ඇති දල වශයෙන්. හරි. එතකොට ඍජු පරිවැය කියලා කිව්ව මොකක්ද මම? ඔව්. ඍජු පරිවැය කියලා කිව්ව මොකක්ද? අපි ආයතනයට පිටතින් ගන්න ඒවට කරන වියදම. එතකොට ඒක ඇත්තටම සල්ලි වලින් යනවා. පිටතින් ගත්තම පිටත සල්ලි දෙන්න බෑ. මිනිස්සෙක් වැට ගත්තොත් පඩි ගෙවන්න බෑ. අමුද්‍රව්‍ය ගත්තොත් සල්ලි දෙන්න වෙනවනේ. ඇත්තටම ගෙවන්න වෙනවා. දැන් මේ ආයතනයේ සම්පත තියෙනවනේ. ආයතනයේ යන්ත්‍රය ආයතනයේ කොට නැගින්න. එතකොට ඒක පාවිච්චි කරාට අපි ගෙවීමක් කරන්නේ නැහැ. හැබැයි අපිට එකෙන් පාඩුවක් වෙනවා. ඒකේ පාඩුවක් කරා. ඇයි? දැන් මේක කුලියට දුන්නා නම් අපිට හම්බ වෙන්න තිබුණේ කුලිය ආදායම. දැන් ඒක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. පැහැදිලි? ඒ හම්බ වෙන්න දීච්ච කුලිය ආදායම නැති වෙලා යනවා. දැන් මේ යන්ත්‍රය දුන්නා නම් ඒකෙනුත් අපිට මොකක් හරි ආදායමක් ගන්න තිබුණා. ඒකත් නැති වෙලා යනවා. පැහැදිලි? එහෙනම් නැති වෙලා යන දේවල් අහිමි වන ආදායම නිෂ්පාදන කටයුත්ත හින්දා නැත්නම් නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් අපි ආයතනයේ සම්පත් භාවිතා කිරීම හින්දා නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන් ආයතනයේ සම්පත් භාවිතා කිරීම හින්දා අපිට අහිමි වෙලා යන ආදායම් වලට කියනවා වක්‍ර පරිවැය කියලා. ඒක මූල්‍ය මේ එකක් නෙවෙයි. කියන්නේ අපිට මුදලින් යනවා පේන්නේ නැහැ. හරි. ඒක තමයි වෙනස. මේක අපිට මුදල් වලින් ව්‍යාපාරෙන් එළියට යනවා පේනවා. මේකේ එළියට යනවා පේන්නේ නැහැ. එළියට යනවා පේන්නේ නැහැ. තේරුණාද වැඩි? හරි. ඔය අනිත් කට්ටියට දාන්න පුතේ මැසේජ් එකක්. අඩුයි තව.
හරිද? ඔයාලන්ට දැන් හරි. කට්ටියයි. එහෙනම් ඍජු පිළිවෙල කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනයේ විසින් පිටතින් මිලදී ගත් යෙදවුම් සඳහා වැය වෙන මුදල් ප්‍රමාණයයි. හරි. ඒක පැහැදිලිනේ? හරි. ඒක උදාහරණ දීලා ඇති මම. නේද? උදාහරණ දීලා ඇති මොනවද කියන්නේ? නේ? උදාහරණ දීලා ඇති මොනවද කියන්නේ? මොනවද දීලා තියෙන්නේ? උදාහරණ. ඔව්. ඍජු පිළිවෙලට උදාහරණ මොනවද? එන්නේ ඇත්තට මොනවද එන්නේ? එළියට සල්ලි යන්නේ. ශ්‍රමිකයාට වැටුප් ගෙවන්නේ. අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කරන වියදම්. ඉන්ධන සඳහා කරන වියදම්. නේ? විදුලි බිල් ගෙවන ඒවා, ජල බිල් ගෙවන ඒවා. නේද? හරි. දුරකථන බිල් ගෙවන ඒවා. හරි. ආයතනයේ මුරකාරයන්ට ගෙවන ඒවා. නේ? කළමනාකරුවන්ට ගෙවන ඒවා. කර්මාන්තශාලා කළමනාකරුවන්ට ගෙවන ඒවා. එතකොට ඔය වගේ ගොඩාක් දේවල් සුපරීක්ෂකයන්ගේ වැටුප්. ඒවා ඔක්කොම පිටතින් ගත්ත ඒවට ගෙවන්නේ. පිටතින් ගත්ත ඒවට ගෙවන්නේ. අන්න හරි. එතකොට පැහැදිලිනේ. එතකොට අපි ඒවා සල්ලි වලින් ගෙවනවා. ඇත්තටම අපේ ව්‍යාපාරයේ මුදල් අඩුවීමක් වෙනවා. හරි. ඇත්තටම ව්‍යාපාරයේ මුදල් අඩුවීමක් වෙනවා. පැහැදිලි. ඒ හින්දා පැහැදිලි. ඇත්තටම ව්‍යාපාරයේ මුදල් අඩුවීමක් වෙන හින්දා අපි ඒවට කියනවා ඍජු පිළිවෙල. හරි. ඍජු පිළිවෙල. ඊට පස්සේ වක්‍ර පිළිවෙල. නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරගනු ලබන ආයතනයේ සතු සම්පත් වල අවස්ථිත පිළිවෙල. ඒ කියන්නේ ආයතනයේ සතු සම්පත් වෙන වැඩකට දාලා ගන්න තීච්ඡ ආදායම අහිමි වෙනවා අපි නිෂ්පාදන කටයුත්තට ඒක පාවිච්චි කරපු හින්දා. පැහැදිලිද? නිෂ්පාදන කටයුත්තක් සඳහා ආයතනයේ සම්පත් පාවිච්චි කරාම අපිට ආදායමක් අහිමි වෙනවා. මොකක්ද අහිමි වෙන ආදායම? ඒ නිෂ්පාදන සම්පත වෙන වැඩකට දාලා ගන්න තීච්ච මුදල අපිට නැති වෙලා යනවා. නැති වෙලා යනවා. පැහැදිලිද? පැහැදිලි. ඊළඟට වක්‍ර පිළිවෙලට උදාහරණ නම් උතන අපි දීලා ඇත්තේ අහිමි වන වැටුප. ඒ කියන්නේ රස්සාවක් දැන් මෙහෙම හිතන්න නේද? අපි උදාහරණ පැහැදිලි කරමුකෝ මෙන්න මෙහෙම. දැන් මේ ව්‍යාපාරේ අයිතිකාරයෙක් ඉන්නවනේ. මේ ව්‍යාපාරයේ අයිතිකාරයෙක් ඉන්නවනේ. අපි හිතමුකෝ මෙහෙම මේ ව්‍යාපාරේ පටන් ගත්ත එක්කෙනා මේ ව්‍යාපාරේ පටන් ගන්න ආවේ එයා කර හිටපු රුපියල් 30000ක් මාසෙකට ලැබිච්ච රස්සාව අතහැරලා කියලා. රස්සාව ව්‍යාපාරේ දෙකක් කරන්න බැරි ගොඩක් වෙලාවට. හරි. එතකොට රස්සාව අතහැරලා ව්‍යාපාර කරන්න ඇවිල්ලා තියෙනවා. එතකොට ව්‍යාපාරයට ශ්‍රමය යෙදවීම හින්දා එයාට 30000ක වැටුපක් අහිමි වෙනවා. කවුරුත් ඒක එයාට ගෙවන්නේ නැහැ. එයා කාටවත් ගෙවන්නෙත් නැහැ. හරි. එතකොට මේ 30000 කියලා කියන්නේ ව්‍යාපාර කටයුත්තට මෙයාගේ ශ්‍රමය යෙදවීම හින්දා එයාට අහිමි වෙච්ච වැටුප. ඒක මුදල්මය ආගයක් තියෙනවා. හැබැයි ගෙවීමක් මුදල් ප්‍රවාහයක් එහෙට මෙහෙට යන්නේ නැහැ. අමුද්‍රව්‍ය ගන්නවා වගේ සල්ලි එළියට යෑමක් වෙන්නේ නැහැ. එයාට කවුරුත් ඒක ගෙවන්නේ නැහැ ව්‍යාපාරේ. එයා ඒක දරා ගන්නවා. පැහැදිලි? හරි. ඊළඟට අහිමි වූ පොලී ආදායම්. දැන් මෙහෙම හිතන්නකෝ. මෙයා මේ ව්‍යාපාරෙට රුපියල් ලක්ෂයක් යොදවනවා බැංකුවේ තිබිච්ච. හරි. බැංකුවේ තිබිච්ච සල්ලි අරගෙන ව්‍යාපාරෙට දානවා. එතකොට අපි හිතමුකෝ මෙහෙම වාර්ෂික පොලී අනුපාතය බැංකුව ගෙවනවා කියලා 10%ක්. එතකොට මේක බැංකුවේ තිබ්බනම් ඔය සල්ලි ටික ව්‍යාපාරයට දාන්න නැතුව එයාට අවුරුද්දකට කීයක් හම්බ වෙනවද පොලිය? ඔව්. බැංකුවේ තිබ්බනම් ඔය සල්ලි ටික එයාට කීයක් පොලිය හම්බ වෙනවද? දැන් ඔයාලා නිකන් හිතෙන් ගණන් කරන්න පුළුවන්. අන්න හරිය. 10000ක් හම්බ වෙනවනේ. දැන් ඒ ටික බැංකුවෙන් එළියට අරන් ව්‍යාපාරයට දැම්මම එයාට පොලිය හම්බ වෙන්නේ නැහැ. කවුරුත් එයාට පොලියක් ගෙවන්නේ නැහැ ඒ වෙනුවට. අන්න අපි කියනවා එයාට පොලිය අහිමි වෙලා. අහිමි වූ පොලිය ආදායම. හරි. ඊළඟට ආර්ථික ශ්‍රේණිය. ඒ කියන්නේ මේ ව්‍යාපාරයට අයිති නැත්නම් අයිතිකාරයා මෙලක් දාපු යන්ත්‍ර සූත්‍ර තියෙනවානේ. එතකොට ඒවා පාවිච්චි කරද්දී ඒවායේ වෙළඳපොළ වටිනාකම.
මොකද්ද පුතේ වෙළඳපොළ වටිනාකම කියන්නේ? මාකට් එකේ විකුණන්න පුළුවන් මිල අඩු වෙනවනේ. අපි මොනවා හරි දෙයක් පාවිච්චි කරනකොට ඒකේ වටිනාකම අඩු වෙනවා. සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේ අපි ඔකට ෂේවීම කියලා කියනවා. හරි. මෙතන කතා කරන්නේ වෙළඳපොළගේ අඩු වෙනවා. කියන්නේ විකුණන්න පුළුවන් වටිනාකම අඩු වීමක් වෙනවා. ඒක අපිට කවුරුත් දෙන්නේ නැහැ. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඒක පාවිච්චි කරාට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම මේ කරන්නේ ව්‍යාපාර කටයුත්තක් නේ. හරි. ලාභ ලැබීමේ අරමුණ. හරි. පෞද්ගලික උපකාරක පන්ති කියලා කියන්නේ ව්‍යාපාරයක් නේ. ඒතර මම ඒ ව්‍යාපාරය කරන එක මිනිස්සෙක්. මට ව්‍යාපාර ආයතනයක් නැහැ. හැබැයි මම කරන්නේ ව්‍යාපාරයක් තමයි. හරි. ඒතර අපි අපේ අජිත් මාමව ගත්තමකෝ. විද්‍යාලෝක ආයතනය කරන එක්කෙනා. එතකොට එයාගේ ගොඩනැගිල්ලක් තමයි තියෙන්නේ. එතකොට එයාට ඒක ඔන්න කුලියට දෙන්න පුළුවන්. හැබැයි දැන් එයාට ඒ කුලිය හම්බ වෙන්නේ නැහැ. අන්න එතකොට අයිමි වෙච්ච කුලියක්. එයා බැංකුවේ තීච්ච සල්ලි ටිකක් දාලා දිනනවා මොනවා හරි කරන්න. අන්න ඒ සල්ලි ටික එයාට දැන් බොලිය හම්බ වෙන්නේ නැහැ. ඊළඟට එයා ඊට කලින් තේ කෑල්ලක් කර කර හිටියා නම් දැන් තේ කෑල්ලෙන් කරන්නේ නැත්නම් තේ කෑල්ල කරගෙන යන්නේ නැත්නම් දැන් එයාට ආදායමක් හම්බ වෙන්නේ නැහැ ඒකෙන්. හරි. ඒතර එයාට අහිමි වෙච්ච එතන ආදායමක් තියෙනවා. ඒ වගේ අපි හිතමුකෝ මෙහෙම අජිත් මාමා ව්‍යාපාරේ විද්‍යාලෝකයට මොනවා හරි අලුතෙන් මේ ගොඩනැගිල්ලට මොනවා හරි ටිකක් ගෙනහලා හයි කරා කියලා. අපි හිතමු ෆෑන් ටිකක් හයි කරා කියලා. එතකොට ඔය ෆෑන් ටික ගන්න එයා වියදමක් දරනවා. හරි අලුත්ම ෆෑන් ටික ගන්න එයා වියදමක් දරනවා. අපි ඕක අවුරුද්දක් විතර පාවිච්චි කරාට පස්සේ අර ගත්ත මිලටම ඕක විකුණන්න පුළුවන්ද? අපිට විකුණන්න හිතුනොත් එහෙම ගත්ත මිලටම විකුණන්න පුළුවන්ද මේ ෆෑන්? ඔව් පුළුවන්. මොකද කියන්නේ? ෆෑන් ටික ගන්න ගිය ගානට මේක විකුණන්න පුළුවන්ද? බෑනේ. ඇයි? අපි අවුරුද්දක් විතර ඔක පාවිච්චි කරලා තියෙනවනේ. නේ? අවුරුද්දක් විතර පාවිච්චි කරාම ඒක වටිනාකම අඩු වෙනවා. අන්න ආර්ථික ශේවීම කියලා කියන්නේ එහෙම එකක්. වටිනාකම අඩු වෙලා. වෙළඳපොළ වටිනාකම. ඒතකොට වෙළඳපොළ වටිනාකම අඩු වෙලා කියන එක ආර්ථික ශේවීම කියන්නේ. ආර්ථික ශේවීම කියන එක අපිට හොයන්න පුළුවන් කොහොමද? ආර්ථික ශේවීම කියන එක අපිට හොයන්න පුළුවන් කොහොමද? වසර මුල වත්කම්වල වෙළඳපොළ වටිනාකමෙන් අඩු කරන්න ඕනි වසර අග වත්කම්වල වෙළඳපොළ වටිනාකම. එච්චරයි. වසර මුල වත්කම්වල වෙළඳපොළ වටිනාකමෙන් වසර අග වත්කම් වසර අග වෙනකොට අඩු වෙලා තියෙන බොහොම. අන්න අපිට කියන්න පුළුවන් වෙළඳපොළ වටිනාකමේ පහළ යෑමක්. ඒ කියන්නේ ආර්ථික වශයෙන් මක්වීමක්ද ෂේවීමක් වෙලා තියෙනවා කියලා. හරි. ඒක කවුරුත් ඕකට ගෙවන්නෙත් නැහැ. කවුරුත් ඕකට ගෙවන්නෙත් නැහැ. හරි. ඊළඟට ව්‍යවසායකයෙක් විදිහට දැන් මේ ව්‍යාපාරය කරගෙන යන එක්කෙනා විදිහට එයා මෙහෙම එක. ඒ කියන්නේ මේ බිස්නස් එකෙන් ගාණක් බලාපොරොත්තු වෙනවා. හරි. බිස්නස් එකෙන් ගාණක් බලාපොරොත්තු වෙනවා. ඒක මෙහෙමයි. ඒක බොහෝ වෙන තීරණය වෙන්නේ එයා ඊට කලින් කර හිටපු වෘත්තියෙන් ලැබිච්ච ආදායමත් එක්ක බොහෝ විට. දැන් මේකේ නම් මේ උදාහරණය නම් 30000ක පඩියක් එයාට නැති වුණානේ. එතකොට ඉතින් එයා අනිවාර්යෙන්ම මේ බිස්නස් එක කරලා කොච්චරක විතර ආදායමක් බලාපොරොත්තු වෙයිද? අඩුම. ඒ කියන්නේ දැන් එයා රස්සාව කරන එයාට 30000ක් තියෙනවා. එතකොට බිස්නස් එකෙන් එයා කීයක් අඩුම බලාපොරොත්තු වෙයිද? මොකද දැන් කියන්නේ ඒක? දෙන්න බලන උත්තරයක්. ඔව්. එයා ව්‍යාපාරයෙන් කීයක් විතර බලාපොරොත්තු වෙයිද? ඔව්. සාමාන්‍ය 30000ට වඩා වැඩි. අවම 30000. 30000 හම්බුනොත් එයා මධ්‍යස්ථව ඉන්නවා. 30000ට වඩා වැඩි වුණොත් තමයි එයා ඔකට කැමති වෙන්නේ. එයා ඔකට කැමති. පැහැදිලිද? හරි. එතකොට අන්න එයා අඩුම ව්‍යාපාරේ නැතිලා ඉන්න බලාපොරොත්තු වෙන ගාණ. ඒකත් එළියට ගෙවන්නේ නැහැ නේ කවුරුත්. ව්‍යාපාරයෙන් එළියට ගෙවන්නේ. පැහැදිලිද? අන්න ඒකටත් අපි කියනවා ප්‍රාමාණික ලාභය කියලා. ප්‍රාමාණික ලාභය කියන්නේ පිරිවැයක් හැටියට සලකනවා. හරි? මතක තියාගන්න. ඒකත් අපි වක්‍ර පිරිවැයක් හැටියට ගන්නවා. එහෙනම් ඔන්න වක්‍ර පිරිවැය සංරචක ටික මම ඔයාලට පැහැදිලි කරා. අහිමි වෙච්ච වැටුප් තියෙන්න පුළුවන්, අහිමි වෙච්ච පොලි තියෙන්න පුළුවන්. නේද? බදුගුලියක් වෙන්න පුළුවන්, පොලියක් වෙන්න පුළුවන්. තවුණක් තියෙන්න. ඔව්. ප්‍රාමාණික ලාභය කියලා එකක් තියෙන්න පුළුවන්. හරි? ආර්ථික ශේවීම් තියෙන්න පුළුවන්. හරි? ඒව ගැන දල මතකයක් තියාගත යුතුයි. හරි? දල මතකයක් තියාගත යුතුයි. දැන් මට කියන්න මෙන්න මේක
ඊයේ පාඩම් ගත්ත වැඩසටහනට සම්බන්ධ වෙච්ච නැති කට්ටිය අත උස්සන්න. තව බලන්න කවුද කියලා. සදීප, ප්‍රමින්දු, අංජනා ඉන්නව නේද? දැන් ඒගොල්ලෝ ඇයි සම්බන්ධ වුනේ නැත්තේ? චත්තුනි, ඉමේෂා මොනවද නෑ සර් කියන්නේ? සිග්නල්ද? ඒ වෙලාවට සම්බන්ධ වෙන්න ඕනේ. හොඳේ. ඊයේ වැස්සනේ. මම නම් ලකුණු කරනවා අනිත් දවසේ. දැන් ඒකයි. ඒතකොට එක දිගට අකණ්ඩව සම්බන්ධ වෙච්ච නැති කවුරු හරි හිටියොත් මම බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හොඳේ. වැස්ස දවසට ඉතින් අපිට පොඩි සහනයක් දෙන්න පුළුවන් නේ. සිග්නල් නැහැනේ. සිග්නල් නැති වුණා කියලා ඔයා පාඩම් නොකර ඉන්න එපා. හොඳේ. පාඩම් කරන්න සිග්නල් ඕනේ නැහැ. ඔයා වැඩේ දිගටම කරගෙන යන්න. අර මට පාඩම් දෙන්න ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි විතරනේ අපිට තියෙන ප්‍රශ්නේ. හරි. වැස්ස දවසට කමක් නැහැ. හොඳේ. ඉතින් වැස්ස දවසට මොනව කරන්නද? හැමදාම වහින්නේ නැහැ ඉතින් ඒ වුණාට ඈ. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම අපිට කියනවා අනුෂ්කා. සර් අද වැස්ස. එතකොට මම ඒ ළඟපාත කෙනෙකුට කතා කරලා අහනවා ඇත්තටම ඔහෙට වහිනවද කියලා. හොඳේ. අර බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. නැත්නම් හැමදාම වහි කට්ටියට. හරි. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා ගණකාධිකරණ පිරිවැය හා ගණකාධිකරණ ලාභය. හරි. ගණකාධිකරණ පිරිවැය සහ ගණකාධිකරණ ලාභය කියලා එකක් අපි ඒකත් ඉගෙන ගන්න ඕනේ. හරි. ගණකාධිකරණ පිරිවැය සහ ගණකාධිකරණ ලාභය. ගණකාධිකරණය කියන්නේ මොකක්ද? ගණකාධිකරණය කියන්නේ මොකක්ද? ගණකාධිකරණය කියන්නේ දන්නේ ගිණුම්කරණය අන්න හරි. accounting කියලා කියන්නේ මොකද? ගණකාධිකරණ මේක. හරි. දැන් ගිණුම්කරණයේ පිරිවැය සහ ගිණුම්කරණයේදී ලාභය ඔයා දැන් ඕන තරම් ඔක කරලා මට කියන්න ඔයා ගිණුම්කරණයේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශය කියන පාඩම ඉගෙන ගත්තා. ගොඩක් අය ඉගෙනගෙන තියෙනවා. හරි ගොඩක් අය ඉගෙනගෙන තියෙනවා. නිෂ්පාදන පිරිවැය ඉගෙන ගත්තා. ඔයා ඔය නිෂ්පාදන පිරිවැය ප්‍රකාශය ඉගෙන ගද්දී කොහේවත් ඔයා දැක්කද වියදම් අයිතම තියෙනවා මෙන්න මෙහෙම. මේවා තිබුණාද? ආර්ථික ශේ අහිමි වූ පොලි අහිමි වූ වැටුප් අහිමි වූ කුලී ප්‍රාමාණික ලාභ වගේ පිරිවැය අයිතමයන් තිබ්බද? නෑනේ. තිබුණේ නෑ. හරි. එහෙනම් accounting වල නිෂ්පාදන පිරිවැයේදී ගන්න අයිතම සහ ආර්ථික විද්‍යාවේ නැත්නම් ඉකෝන් වල ගන්න පිරිවැය අයිතම වල වෙනසක් තියෙනවා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. එතකොට accounting වල මේ ටික නෑනේ. accounting වල තියෙන්නේ එහෙනම් ওই ටික විතරයි. දැන් මේ ටික ඔක්කොටම අපිට කියන්න පුළුවන් පොදු වචනේ මොකක්ද? මේකනේ. දැන් මට ඔයා කියන්නකෝ accounts වල මේ ටික නැත්නම් accounts වල තියෙන්නේ මොනවද? කොයි ටිකද? අන්න හරි. accounts වල තියෙන්නේ ඔව්. තව කීප දෙනෙක් උත්තර දෙනවා නම් හොඳයි. accounts වල තියෙන්නේ ඍජු පිරිවැය විතරයි. අන්න හරි. ඍජු පිරිවැය විතරයි. පැහැදිලි ඍජු පිරිවැය විතරයි. හරි. right.
දැන් පුතා ඔන්න ඔය ඍජු පිරිවැය ගැන කතා කරද්දී තව අපි ඔයාලට අමතර කාරණයක් කියා දී යුතුයි. අමතර කාරණයක් කියා දී යුතුයි. ඒ කියන්නේ ඔයා accounting වල ෂෙය හදන ක්‍රම දැන් මම මේ ආර්ථික ෂෙය කියලා කතාවක් තිබ්බනේ. ඒක වක්‍ර පිරිවැයට නෙන්නේ. වෙළඳපොළගේ පහළ යාම. අපි දැන් accounting වල හදනවනේ ෂෙය. සරල මාර්ග ක්‍රමයට හෝ හීනවන ක්‍රමයට. ඒතර accounting වල හදන ෂෙය අපට දාන්න පුළුවන් වෙන්නේ ඍජු පිරිවැයකද වක්‍ර පිරිවැයකද? ඔව්. ඔක විවාදාත්මකයි. ඔයා කියන්නේ මොකද්ද වෙන්න පුළුවන්? accounting වල හදන ෂය හදනවනේ ඍජු පිරිවැයකට දාන්න පුළුවන් වක්‍ර පිරිවැයකට දාන්න පුළුවන්. ඔයා කල්පනා කරන්න ඕනේ ඒකේ ව්‍යාපාරයෙන් එළියට යනවද නැද්ද කියලා. එච්චරයි. එළියට යනවා නම් ඍජු නැත්තම් වක්‍ර. කට්ටියක් ඍජු කියනවා කට්ටියක් වක්‍ර කියනවා. මම නම් කියන්නේ ඒක ඍජු කියලා. මම ඒකට හේතුවක් පැහැදිලි කරන්න. හරි. ඒ කියන්නේ පුතා ඕක ඍජු පිරිවැයට එනවා කියලා බොහෝ තැන්වල සඳහන් වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ගුරුවත් පොතේ මම බැලුවා ගුරුවත් පොතේ නම් මට හොයාගන්න බෑ. එහෙම එකක් නැහැ. ගිණුම් කරන සේ කොහෙටද යන්නේ කියලා. ඊළඟට පේපර් එක හදන සර්ගේ පොතේත් ඕක හරියටම කියලා නැහැ. ගානක පොඩ්ඩක් ඉංගියක් දීලා තියෙනවා. හරි. හැබැයි මේ ගුරුවත් පොත හදන්න මට හිතෙන එකක් නෙමෙයි. හරි දැන් මට හිතෙන ඒවා වෙන්න පුළුවන්. මට හිතෙන හිතලු කියවන්නේ නැහැ මම. හරි. හරිද මේ ඔයාලට මම මගේ ගුරුවත් පොත පෙන්නුවොත් එහෙම මේක ඔයාලට හොඳට පේනවා නම් බලන්න ඔයාලට පේන්නේ නැතුව ඇති. මෙන්න මේ ගුරුවත් පොත හදන්න ගත්ත මූලාශ්‍ර තියෙනවානේ. ඒ මූලාශ්‍ර වල උඩින්ම තියෙන්නේ අර අපේ පේපර් එක හදන සර්ගේ පොත් දෙක. හරි. ඊට පස්සේ තියෙනවා තිලකරත්න සිරිසේන කියලා සර් කෙනෙක්ගේ පොතක්. ඊට පස්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු මාර්ගෝපදේශ කියන්නේ මේ කලින් මේක කලින් හදපු එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා දයාරත්න නැත්නම් දයාරත්න කියලා සර් කෙනෙක් ඉන්නවා. එයාගේ පොත් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේවා තමයි මූලාශ්‍ර. ඒතකොට දයාරත්න කියන්නේ යකුරු කැම්පස් එකේ සර් කෙනෙක්. ආර්ථික විද්‍යාඥ සර් කෙනෙක්. හරි. ආර්ථික විද්‍යාව අංශනේම වාණිජ්‍ය අංශයක එයා ඉන්නේ. හරි. එයා මහාචාර්යවරයෙක්. එයාගේ පොතක ඔය කතාව තියෙනවා. එයාගේ පොතක ඔය කතාව තියෙනවා පැහැදිලිව. මම ඔය පොත පොරා පොඩින් ගහලා පෙන්නන්නම්. හරි. අන්නේ පොතේ පැහැදිලිව කියලා තියෙනවා ගිණුම් කරන ෂේ කියන එක අපි ඍජු පිරිවැයට ගන්න ඕනි කියලා. ඒකට මට හිතෙන්නේ මෙන්න මේ පදනමෙන් තමයි ඒක ගන්න. දැන් පුතා අපි ගිණුම් කරන ෂේ හදන්න ස්ථාවරවත්කමක් සම්බන්ධයෙන්නේ. ඒතකොට ස්ථාවරවත්කම සම්බන්ධයෙන් ගිණුම් කරන ෂේ හදනකොට ෂේ කරන්නේ අපි මිලදී ගත්ත වත්කමක් නේ. එතකොට වත්කම මිලදී ගන්න අවස්ථාවේ වත්කම මිලට ගන්නා අවස්ථාවේ වත්කම මිලට ගන්නා අවස්ථාවේ ව්‍යාපාරයෙන් එළියට මුදල් යනවද නැද්ද? වත්කම මිලට ගන්නා අවස්ථාවේ ව්‍යාපාරයෙන් එළියට මුදල් යනවද නැද්ද? ඔව් යනවා. දැන් අපි ඍජු වක්‍ර කියලා වෙන් කරද්දී බලන්නේ සල්ලි එළියට යනවද නැද්ද කියලානේ. වත්කම් මිලදී ගත්තේ මුදල් එළියට යනවා. ඔයා හිතන්නකො මෙහෙම. අපි ගන්නවා ලක්ෂයක වත්කම. හරිද? ඕකෙන් අපි හිතමු සුම්බුන් අගේ තියෙනවා 20000ක්. සුම්බුන් අගේ 20000ක් කියන එකේ තේරුම මොකද්ද? අවසානයේ අපිට විකුණලා 20000ක් ආපහු ව්‍යාපාරය ඇතුළට ගන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධ වශයෙන් ව්‍යාපාරයෙන් එළියට යන්නේ කීයද? 80000යිනේ. ඕකට කියන්නේ මොකක් කියලාද? දැන් පිරිවැයෙන් සුම්බුන්නගේ අඩු කළාම ඒකට මොකක්ද කියන්නේ? ෂේ කළ හැකි යගේනේ.
නේද? ෂේ කළ හැකි අගය. එතකොට ෂේ කළ හැකි අගය අපි කිසියම් කාල සීමාවකට බෙදලා දා ගන්නවනේ. අපි හිතමුකෝ ඵලදායී ජීව කාලය අවුරුදු 5යි කියලා. එතකොට මේක බෙදනවනේ අපි 5න්. එතකොට ඒක 16000යි. එතකොට අපි අවුරුද්දකට ෂේ වියදම කියලා ගිණුම්කරණය ගන්නවා කීයක්ද? 16000. ඒක ඍජු පරිවැය කියලා කියන්න පුළුවන් පැහැදිලිව. ඇයි ඒ? මේ 80000ම අපි එළියට එකපාර ගෙවලා තියෙන්නේ. අපි කරන්නේ මොකද්ද? 80000ම එකපාර ඍජු පරිවැය කියලා අඳුරගන්නේ නැහැ. අවුරුද්දක් ගානේ 16 අඳුන ගන්න. අවුරුදු 5කට. කොහොම කරත් ව්‍යාපාරයෙන් එළියට සල්ලි යනවා. ගිහින් තියෙන්නේ. දැන් අර අනිත් ඍජු වියදම් වල වැඩේ තියෙන්නේ අපි යෙදවම අරගෙන තමයි සල්ලි දෙන්නේ. ඒ වෙලාව. හරි. දැන් මේකේ කල්ැතුව වියදම කරලා ඒ වියදම තමයි ටික ටික ආදායමට එදිව කපා හරින්න ගන්න. පැහැදිලි? ඒතර මේක අපිට පැහැදිලිව සලකන්න පුළුවන් ගිණුම් කරන ෂේ මොකක් කියලා. මොකක් කියලා? ගිණුම් කරන ෂේ මොනවට එනවා කියලා කියන්න පුළුවන්. යො. ඍජු පරිවැයට එනවා. පැහැදිලි? ඒක පොදා අන්න එහෙමයි ඕකේ කියන්නේ තර්කානුකූල ස්වභාවය තියෙන්නේ එහෙම. පැහැදිලි? එහෙම නැතුව අපිට කියන්න බෑ මේක ඍජු පරිවැයට යනවාද අක්ෂ පරිවැයට යනවාද කියලා. ඔක තමයි තර්කානුකූලව කියන්න පුළුවන් කතාව. පැහැදිලි? අපි දැන් කතා කරගෙන ඉන්නේ ගණකාධිකරණ පිරිවැය ගැන. එහෙනම් ගණකාධිකරණ පිරිවැය තියෙන්නේ මොන පිරිවැය විතරයිද? ඍජු පිරිවැය විතරයි. එතකොට ගාණක දුන්නොත් ගිණුම් කරන ෂේ කියලා කතාවක්. ඒකත් ඍජු පිරිවැයට අන්තර්ගත විය යුතුයි කියලා තමයි වා මතක තබා ගන්න තියෙන්නේ. ආර්ථික ෂේ කියන එකයි ගිණුම් කරන ෂේ කියන එකයි පටලවා ගන්න එපා. හරි. ආර්ථික ෂේ වක්‍ර පිරිවැයට එන්නේ ගිණුම් කරන ෂේ ඍජු පිරිවැයට එන්නේ. ඊට පස්සේ තියෙනවා දැන් ගණකාධිකරණයේ පිරිවැය. සමානයි මොකද්ද? ගිණුම් කරණයේ පිරිවැය. ගිණුම් කරන නැත්නම් ගණකාධිකරණ පිරිවැය සමානයි මොකටද? ඍජු පිරිවැයට. මෙතන මතක තබා ගන්න මෙතන තියෙන්න පුළුවන් මොනවද? ගිණුම් කරන ෂයද ඇතුළත්ව තමයි ඍජු පිරිවැය තියෙන්නේ. එතකොට ඔයාගේ ටියුට් එකේ දැනට ඒක ලියාගෙන නැත්තම් පොඩ්ඩක් සටහනක් දාගන්න. කියන්නේ ගිණුම් කරන ෂේද ඇතුළත්. ගිණුම් කරන ෂේයක් තියෙන්න පුළුවන් ඒක. සමහර ඒවායේ එහෙම දෙන්න පුළුවන්. සමහර ඒවා එහෙම දෙන්න පුළුවන්. පැහැදිලිද? right. ඊට පස්සේ අපිට පුළුවන් ගණකාධිකරණ ලාභය හොයන්න. ගණකාධිකරණ නැත්නම් ගිණුම් කරන ලාභය හොයන්න කොහොමද? අපිට පුළුවන් මුළු අයභාරය කියන්නේ මුළු ආදායමෙන් අඩු කරන්නේ මුළු පිරිවැය නෙවෙයි. මොන පිරිවැයද? ඍජු පිරිවැය. ඕකට අපිට කියන්න පුළුවන් මෙහෙම. ගණකාධිකරණ පිරිවැය කියලා කියන්න පුළුවන්. හරි. ගණකාධිකරණ පිරිවැය කියලා කියන්න පුළුවන්. බොහෝ විට ගණකාධිකරණ පිරිවැය කියන එකෙන් අදහස් වෙන්නේ
ඍජු පිරිවැයම තමයි. හරිද? හා. එහෙනම් අපිට ඊට පස්සේ නිදසුනක් දීලා තියෙනවා නේද? නිදසුනක් දීලා තියෙනවා මෙන්න මෙහෙම මොකද්ද? නිමවුම 500යි ඒකකයක මිල 20යි කොහොමද තියෙනව නේද? හරි අපි නිකන් බලමු. එතකොට ඉතින් මුළු අය භාරය එන්නේ 500යි ඒ වගේ 20ක් අපි විකුණනවා. හරි. එතකොට අමුද්‍රව්‍ය මිලට ගැනීම සඳහා 2000ක්. ඒ කියන්නේ පුතේ එළියට ඒ සල්ලි ටික ගෙවන්න වෙනවනේ. 2000යි. ඊට පස්සේ වැටුප් ගෙවන්න 1000යි. ඉන්ධන සහ විදුලිය සඳහා 500යි. ණය පොලිය සඳහා 800ක් යනවා. හරි. එතකොට 10000න් අඩු කරන්න ඕනි 3000යි 3500යි 4300යි. ඒ කියන්නේ 5700ක ගණනාධිකරණ ලාභයක් නේද තියෙන්නේ. එහෙම නේද? හරි. එහෙම නේද අපි හදලා දාගෙන ඇත්තේ. හරි. අන්න හරි. දැන් ඒක තේරුණානේ. දැන් මෙතන සමහර වෙලාවට ගාණ දෙන්න පුළුවන් මේකට අදාළ නොවන ඒවා. ඒ කියන්නේ ආර්ථික සේවීම් ටික නේද? අහිමි වෙච්ච වැටුපක්, අහිමි වෙච්ච පොලියක් එමත් මේකකට රින්ග් වල තියෙන පුළුවන්. ඒතර අපි කල්පනාකාරී වෙන්න ඕනේ ඒ ටික රැගෙන නොගෙන ඉන්න, ඒ ටික ගන්න නැතුව ඉන්න නේද? හරි. මෙතෙන්ට එනකම් තේරුණාද කියපු දේවල් ටික? ඔව් තේරුණා අත උස්සන්න බලන්න. මෙතෙන්ට එනකම් කියපු ටික ඔක්කොම ටික තේරිච්ච අය කිසිම අවුලක් නැතුව. ඊට පස්සේ අපිට තියෙනවා ආර්ථික පිරිවැය නැත්නම් ආවස්තික පිරිවැය කියලා කතාවක්. ආවස්තික පිරිවැය නැත්නම් ආර්ථික පිරිවැය. ආවස්තික පිරිවැය නැත්නම් ආර්ථික පිරිවැය. තේරෙනවද නේද? එතකොට මෙතන පුතා මතක් කරන්නේ අපි කතා කරන්නේ ගිණුම්කරණයේදී තියෙන ඍජු පිරිවැය වුණාට ආර්ථික විද්‍යාවේදී අපි පිරිවැය වර්ග දෙකක් කතා කරනවා කියලා. එතකොට මෙතන මේ ආර්ථික පිරිවැය හැදෙන්නේ අයිතම දෙකකින්. මොනවද? ගිණුම්කරණයේ තියෙන පිරිවැය. ඍජු පිරිවැය. ඒකට අපි එකතු කරන්න ඕනේ මොනවද? ආර්ථික විද්‍යාවේදී සලකා බලන වක්‍ර. මේ දෙන්න එකතු වුණාම තමයි ආර්ථික පිරිවැය නැත්නම් ආර්ථික විද්‍යාවේ කතා කරන පිරිවැය හැදෙන්නේ. එහෙනම් මතක තියාගන්න මොකද්ද? ආර්ථික පිරිවැය නැත්නම් ආවස්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් දරපු සමස්ත පිරිවැය. එතන මුදලින් එළියට ගෙවපු ඒවා සහ ආයතනයේ සම්පත් භාවිතා කිරීමේදී දරන කැපකිරීම කියන දෙකේම වටිනාකම තියෙනවා. හරි. දැන් මම ඔයාලගෙන් අහන ප්‍රශ්නයක්. ව්‍යාපාරයක වඩා ලොකු වගයක් වෙන්න පුළුවන් ගිණුම් කරන නැත්නම් ගණකාධිකරණ පිරිවැයද ආර්ථික පිරිවැයද? ලොකු ගාණක් එන්න පුළුවන්. ඔව්. ගණකාධිකරණ පිරිවැයද ආර්ථික පිරිවැයද? ආර්ථික පිරිවැය නැත්නම් ආවස්තික පිරිවැය තමයි ලොකු ගාණක් එන්නේ. මොකද හේතුව ඍජු පිරිවැයට වක්‍ර පිරිවැයත් එකතු වුණාම අනිවාර්යෙන් ලොකු වගයක් එනවානේ. හාරි. ආවස්තික පිරිවැය නැත්නම් ආර්ථික පිරිවැය තාම මොනවා හරි පැහැදිලි කරගන්න දෙයක් තියෙද ඔයාලට? තේරෙන්නේ නැති දැනක් තියෙද? ආර්ථික පිරිවැය ඕ ගොඩාක් ලොකු අමාරු සංකල්ප නෙවෙයි. හරි. ඒකයි ටිකක් වේගෙන් පැහැදිලි කරගෙන යන්නේ. අස්තාර නම් ආපහු පැහැදිලි කරනවා. අපි දැන් දෙවෙනි පාරේ මේ කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලනවා දැන් accounting වල ලාභය අපි බැලුවානේ. අපි දැන් බලනවා ආර්ථික විද්‍යාවේ ලාභය. ආර්ථික විද්‍යාවේ ලාභයට කියනවා අපි මොකද්ද? ආර්ථික ලාභය. ආර්ථික විද්‍යාවේ ලාභයට කියනවා ආර්ථික ලාභය. මොකද්ද? ආර්ථික ලාභය හොයන්නේ කොහොමද? මුළු ආදායම වෙනස් වෙන්නේ නැහැනේ. මුළු අය භාරය කියන එක ගිණුම්කරණයේ වුණත් ආර්ථික විද්‍යාවේ වුණත් වෙනසක් නැහැ. හරි. එහෙනම් මුළු අය භාරය ගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. ගිණුම්කරණයේ හෝ ආර්ථික විද්‍යාවේ කියන එකේදී ඒක වෙනස් වෙන්නේ නැහැ.
ආර්ථික ලාභය මුළු අය භාරයෙන් අපි අඩු කරනවා මුළු පිරිවැය. මෙන්න මෙතන මුළු පිරිවැය කිව්වහම මේකේ තියෙනවා ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන දෙකම. එහෙමනම් අපිට මේ මුළු පිරිවැය කියන එක කියන්න පුළුවන් මොන පිරිවැය කියලා. ආර්ථික නැත්නම් ආවස්තික පිරිවැය. හරි ආවස්තික පිරිවැය කියන. හරි. පැහැදිලිද? මුළු අය භාරයේ මුළු පිරිවැය ඉන්නේ. දැන් මම අහන්නේ ඊගාව ප්‍රශ්න. ව්‍යාපාරයක අපි ආර්ථික ලාභය සහ ගිණුම් කරන ලාභය කියන දෙකම ගණනය කළොත් ඕකෙන් ලොකු එක වෙන්නේ කොයිද? ආර්ථික ලාභයයි ගිණුම් කරන ලාභයයි දෙක ගණන් කළොත් එහෙම ලොකු වගයක් එන්නේ කොයිද? ඔව් උත්තර දෙන්න බලන්න. අන්න හරි. ගිණුම් කරන ලාභය තමයි ලොකු ගාණක් එන්නේ. හරි. ගිණුම් කරන ලාභය තමයි ලොකු ගාණක් එන්නේ. හරිද? හොඳයි. පැහැදිලිද? වැඩි තේරුණා කට්ටිය. නේද? හරි නේද? හරි. අපි සුට්ටා ආර්ථික ලාභය කියන දන බලමු. ආර්ථික විද්‍යාවේ ලාභ ගණනයේදී ගණකාධිකරණයෙන් ඍජු පිරිවැය පමණක් නොව වක්‍ර පිරිවැයද සැලකිල්ලට ගන්න. ඊට හේතුව කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියකදී ආයතනයේ සතු සම්පත් ඒ සඳහා යෙදවීම තුළ එම නිෂ්පාදන සම්පත් යෙදවීමට තිබූ වෙනත් අවස්ථාවක් අහිමි වී යාම. මේ නිසා ආර්ථික ලාභ ගණනය කරනු ලබන්නේ මුළු අය භාරයේ ආර්ථික පිරිවැය නැත්නම් ආවස්තික පිරිවැය අඩු කිරීමෙනි කියලා කියනවා. හරි. ආර්ථික ලාභ නිවැරදිව ගණනය වීමට නම් ඒ හා සම්බන්ධ ආවස්තික පිරිවැය නිවැරදිව ගණනය වෙන්න ඕනේ. සියලුම පිරිවැය ආයතනයන් ගන්න ඕනේ මුදලින් ගෙවන නොගෙවන ඒවා ඔක්කොම. එසේ නොවුනහොත් ගනු ලබන ආර්ථික තීරණ කාර්යක්ෂම නොවේ. ඇතැම් විට ආවස්තික පිරිවැයට ඇතුළත් නොවන දේ ආවස්තික පිරිවැයට ඇතුළත් කළහොත් ඒ කියන්නේ ඍජු පිරිවැයට හෝ වක්‍ර පිරිවැයට එන්න ඕනේ නැති ඒවාක් තියෙනවා. ඒවා ඇතුළත් කරොත් එහෙම එන ලාභය දෝෂ සහිතයි. එතකොට ගන්න තීරණ දෝෂ සහිත වෙන්න පුළුවන්. ආවස්තික පිරිවැයට ආර්ථික විද්‍යාවේදී ආර්ථික පිරිවැයට ඇතුළත් නොකරන දෙයක් තමයි ගිලුණු පිරිවැය කියලා කියන්නේ. ගිලුණු පිරිවැය. හරි. එතකොට මේ ගිලුණු පිරිවැය කියන එකේදී මේ පිරිවැය අපි දරනවද? දරලා තියෙන්නේ ගිලුණු පිරිවැය කියන්නේ. ඉතින් අපි මේ වියදම කරලාද? ඔව්. ගිලුණු පිරිවැය කියන සංකල්පයේදී අපි ඒක කතා කරන්නේ. අපි ඒක දරලා ඉවරයිද දැනටම? නැත්තම් ඉස්සරහදී දරන්න හිතාගෙන ඉන්නවද? මොකෝ කියන්නේ? පිරිවැය දරලා ඉවරයිද නැත්නම් ඉස්සරහදී දරන්න හිතාගෙන ඉන්නේ? නෑ පිරිවැය දරලා ඉවරයි නේ. දරලා ඉවරයි. හරි. එහෙනම් අතීතේ දරපු පිරිවැය. හරි. ඉස්සර දරපු වියදම වර්තමානයේ ඒ සම්බන්ධයෙන් කරන්න කිසිවක් නැත්තම්. ඒ කියන්නේ ඒ පිරිවැය දැරුවා දැන් ඉතින් ආයේ ඒ ගැන හිතලවත් වැඩක් නෑ. කියලා කියන්නේ අපි. හරි. උන දේ වුණා. එහෙම කියනවා. උන දේ වුණා දැන් ඉතින් මොනව කරන්නද කියලා කියන්නේ. අන්න ඒ වගේ. දැන් වියදමක් කළාට පස්සේ ආයෙත් මේක දැරුවම තමයි ආයෙත්. ඒ ගැන කල්පනා කරලා තේරුමක් නෑ ආපහු. අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. හරි. ඒ කියන්නේ අතීතයේදී දරන ලද වර්තමානයේ ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි පිළිවෙල. නැත්තම් අපි කියනවා වර්තමානයේ නිෂ්පාදනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී අපි සැලකිල්ලට නොගන්න ඒවා. ඒක අතීතයේ දරලා තියෙන්නේ. හැබැයි වර්තමාන නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කරද්දී අපි හිතන්නේවත් නෑ ඒ ගැන. කල්පනා කළාවත් තේරුමක් නෑ, වැඩක් නෑ හිතන්න. හරි. එහෙම එක. හරි.
එතකොට බොහෝ විට උතන කතා කරන්නේ ව්‍යාපාරයක් ස්ථාවරවත්කම් මිලදී ගැනීම වෙනුවෙන් දරන වියදම් ගැන. ස්ථාවරවත්කම් මිලදී ගැනීම වෙනුවෙන් දරන වියදම් ගැන. ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් අපි අපේ ව්‍යාපාරයට පිට රටින් ලොකු මැෂින් එකක් ගේනවා. හරි. පිට රටින් ගේනවා ලොකු මැෂින් එකක්. කොහෙන්ද ගේන්නේ මේක? පිට රටින් ගේන්නේ. හරි. එංගලන්තෙන් හරි ඇමරිකාවෙන් හරි කොහෙන් හරි ගේනවා. හරි. පිට රටින් ඕක ගේනකොට අපි නැව් ගාස්තු ගෙවලා, වරාය ගාස්තු ගෙවලා, මේ රක්ෂණ ගාස්තු ගෙවලා මාර ගේමක් දීලා මේක ගේනවා. වරායෙන් වාගෙන ලොකු ට්‍රක් එකක දාලා මේක ව්‍යාපාරයට අරගෙන ඇවිල්ලා ව්‍යාපාරය ඇතුලේ ස්ථාපිත කරනවා. ස්ථාපිත කරනවා. පැහැදිලි ස්ථාපිත. දැන් අපි හිතමුකෝ මේක අපි තමයි ඉස්සෙල්ලම ලංකාවට ගෙනාවේ මැෂින් එක. ලොකු වියදමක් දාලා ගියේ. දැන් මේක ගෙනාවට පස්සේ ගෙනල්ලා ස්ථාපිත කළාට පස්සේ පරිශ්‍රය සකස් කරලා ස්ථාපිත කරනවා. ස්ථාපිත කරාට පස්සේ මේ අයිතිකාරයා නැත්නම් මේ ව්‍යාපාරය කරගෙන යන කෙනා ඊළඟට කල්පනා කරන්න ඕනි මේ මැෂින් එකට ගිය වියදම ගැනද ඒ මැෂින් එක පාවිච්චි කරලා ඉස්සරහට නිෂ්පාදනය කරන එක ගැනද හිතන්න. මම කතාන්තර දෙකයි කියන්නේ. මැෂින් එකට දරපු වියදම ගැනද එයා හිතන්න ඕනේ. මැෂින් එක පාවිච්චි කරලා ඉස්සරහට නිෂ්පාදනය කරන එක ගැනද හිතන්න ඕනේ. ඒ කියන්නේ එයා හිතන්න ඕනේ එක ගැනද දෙක ගැනද? ඔව්. එයා ව්‍යාපාරික කල්පනා කරන්න අන්න හරි. මෙයා කල්පනා කරන්න ඕනේ මේක ගැන. දැන් ඉතින් මේක ගැන කල්පනා කරා කියලා ඇති වැඩක් නැහැ. දැනටමත් ඒක දාලා ඉවරයි. ඒක අපි දැරුවේ ආදායමක් උපයා ගැනීම යනවා. දැන් අපි කල්පනා කරන්න ඕනේ මැෂින් එක පාවිච්චි කරලා නිෂ්පාදනය කරන ගැන විදිහ නිසා මැෂින් එකට දරපු වියදම ගැන නෙමෙයි. ඒකට ඒගොල්ලෝ මෙතනින් එහාට තීරණ ගන්න. කෙටි කාලේ. දැන් කෙටි කාලේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්න හිතන්නේ. කෙටි කාලීන තීරණ ගද්දී මේ මැෂින් එක වෙනුවෙන් දරන පිළිවෙල ගැන ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්නේ නැහැ. හිතලා වැඩක් නැහැ. දැන් හිතමු මේක අපි ගෙනාවට පස්සේ අපිට මේක ආයෙ විකුණන්න ඕනේ වුණා කියලා. එහෙම මැෂින් එකක් විකුණන එක ලේසි නෑ. පැහැදිලි මැෂින් එකක් විකුණන එක ලේසි නෑ. හරි. සමහරවිට ගෙනාපු ගාන ආවරණය කරගන්න බැරි වෙන්නත් පුළුවන්. දැන් මැෂින් එකේ මිලට මේක විකුණන්නේ නේ. එතකොට අර අදාරපු අනිත් වියදන්නේ. හරි. ඒ හින්දා ස්ථාවරවත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් පිළිවෙල දැරීමේදී අපි ස්ථාවරවත්කම් මිලදී ගත්තායින් පසු තවදුරටත් ස්ථාවරවත්කම සම්බන්ධයෙන් දරූ පිළිවෙල ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි සැලකිලිමත් වෙන්නේ එතනින් ඉස්සරහට ඒ වත්කම පාවිච්චි කරලා කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා. ඒක මතක තියාගන්න. අතීතයේ දරපු පිළිවෙලක් වර්තමානයේ අය කර ගැනීම හැකියාව අඩු නම් හැකියාව නැත්තම් සහ ඒ දරපු පිළිවෙල ගැන අපි වර්තමානයේ හිතන්නේ නැත්තම් අන්න ඒ වගේ පිළිවෙල වලට කියනවා ගිලුණු පිළිවෙල කියලා. පැහැදිලි? ගිලුණු පිළිවෙල කියලා. පැහැදිලි වෙන්නේ නැති මම හිතන්නේ. ඒ ඔය නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඕක පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ගත්තොත් මෙන්න මෙහෙම එකක්. හරි. පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ගත්තොත් මෙන්න මෙහෙම කතාවක්. හරි. හරිද? ඔන්න මම කියන කතාව හොඳට අහගෙන ඉන්න ඕනේ. ඔන්න මේ ජීවිතේ මෙන්න මෙහෙම එකක්. හරි. පේනවද මොකද්ද කියන්නේ? හරි. මෙහෙම එකක් තියෙනවා. හරිද? දැන් පිරිමි ළමයෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ තව ගෑනු ළමයෙකුත් ඉන්නවා. ගෑනු ළමයෙකුත් ඉන්නවා. හරි ගෑනු ළමයෙකුත් ඉන්නවා. එතකොට අපි මෙහෙම හිතමු මේ පිරිමි ළමයා මෙයාව යාළු කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි ඔකට සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය වලට පස්සෙන් යනවා. එමේ.
හරි. එතකොට මෙතන නිතර පස්සෙන් යනවනේ. හරි. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මෙහෙම වැඩක් වුණා කියලා හිතන්න. එක දවසක් මෙයා යනවා මෙහි. එයා යනවා එහි. දැන් මෙයා කොහෙද යන්නේ එතකොට? එයාත් යනවා එහි. පැහැදිලි? මෙයා ගිහිල්ලා හරි ටිකට් එකක් අරගෙන අසුන් අරගෙන බලන්න. දැන් මෙයාත් මොකද කරන්නේ? මෙයාත් යනවා. හැබැයි දැන් අපි හිතමු ටිකට් එක 500යි කියලා. එයාත් යනවා. හරි. මෙයා ගිහිල්ලා ඇතුලේ වාඩි වෙනවා. මේ සීට් දෙකක් තියෙනවා. මේ එක සීට් එකක තව පිරිමි ළමෙක් වාඩි වෙලා ඉන්නවා. දැනට. පැහැදිලි? මෙයා ගිහිල්ලා මෙතනින් වාඩි වෙනවා. පැහැදිලි? දැන් මෙයාත් ඇතුළට එනවා. එයාත් වාඩි වෙනවා මේ පැත්තේ. පැහැදිලි? දැන් මෙයා ටිකක් වෙලා බලා ඉන්නකොට පේනවා මොකද්ද? මේ දෙන්න කල් තියාම අඳුරන දෙන්නේ. ඒ කියන්නේ මොකක් පස්සෙන් ගියාට වැඩක් තියෙන්නේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙයාගේ චිත්‍රපටි බලන්නත් නෙමෙයි. එහෙම ගියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයා වියදම් කරපු රුපියල් 500ට මිනිහට ප්‍රතිලාභයක් තියෙනවද? ඒ කියන්නේ ගියේ වැඩේ හරි ගියාද? නෑ. ගියේ වැඩේ හරි ගියේ නෑ. දැන් චිත්‍රපටිය බලන්න පුළුවන්ද? බෑ. ඇයි? චිත්‍රපටි බලන්න නෙමෙයි ගියේ. ඒක බලන්න නෙමෙයි ගියේ. දැන් මිනිහා කල්පනා කරලා වැඩක් තියෙයිද? අර වියදම් කරපු රුපියල් 500 එක. කල්පනා කරලානේ ඒක හම්බ වෙනවද යාට ආපහු? නෑ, හම්බ වෙන්නේ නෑ. එහෙනම් පෞද්ගලික ජීවිතයේදීත් හරි අපි ඔන්න ඔය වගේ වියදම් දරනවා. දැරුවට පස්සේ තමයි තේරෙන්නේ අයියෝ අපරාධ දැන් ඒකට කරන්න දෙයක් නෑ නේ කියලා. හරි ඔයට වඩා හොඳ උදාහරණයක් තියෙනවා. දැන් ඇඳුම්ෙම ගන්න අපි සමහරවිට. ඇවිදලා කඩේ වටේ කැරකිලා ගන්න වෙනවා. වියදම් කරනවා. ගෙදර ගෙනාවට පස්සේ හරියන්නේ. මාරු කරන්න බැරි එකක් එහෙම වුණොත් ඉවරයි. දැන් මාරු කරන්න එහෙම බැරි එකක් වුණොත් ඉවරයි. ආයෙ ගැන කල්පනා කරලා තියෙන්නේ නැහැ. පැහැදිලි. ඕම් ඔය වගේ අපි පෞද්ගලික ජීවිතේ ඕනෑ තරම් වියදම් දරනවා. ආපහු ඒ ගැන හිතලා තේරුමක් නැති ඒවා. ඒවට අපිට කියන්න පුළුවන් ගිරුළු පිළිවෙයක් කියලා. අපි මෙතන කතා කරන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මේ වගේ ඒවා අපි අදාළ කරගන්නේ නැහැ. හරි. දැන් අපි මෙහෙම තව උදාහරණයක් කියමු. දැන් ඔයාට උගන්වන්න අම්මලා වියදම් කරනවා. අවුරුදු 13කටත් වැඩි වියදම් කරනවා. මොන්ටිසෝරි කියවනම් තවත් වියදම්. එතකොට වියදම් කරලා ඉවරුනාට පස්සේ දැන් ඔයාට A level රිසල්ට් ආවට පස්සේ ඔයාට විශ්වවිද්‍යාලේ යන්න බැරි වුණොත් එහෙම. ඔයාලගේ අම්මට හරි තාත්තට හරි ඔයාට වියදම් කරන කවුරු හරි කෙනාට ඔයා වෙනුවෙන් ඔයාගේ අධ්‍යාපනය වෙනුවෙන් දරපු වියදම මොකක් කියලාද හිතෙන්නේ? ඔව්. අපරාධය අන්න හරි. අපරාධය. දැන් ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට කරන්න දෙයක් තියනවද වෙන? ඒ කියන්නේ ඔයාගෙන් වාරික වශයෙන් ඒගොල්ලෝ අය කර ගන්නවද පස්සේ? ඈ? ඔයාට කියනවාද වාරික වශයෙන් ගෙවපන් දැන් පාස් වුන්නේ නැහැ නේ? ඒ සම්බන්ධයෙන් එයාට කරන්න පුළුවන් කිසිවක් නැහැ. දැන් ඊට පස්සේ අම්මලා තාත්තලා ඕක ගැන කල්පනා කරලා වැඩක් තියෙද? ඒගොල්ලෝ මෙන්න මෙහෙම කියනවා. ඔබ හැදුවට වඩා හොඳයි හරක් බානක් හදාගත්තා නම්. නැත්තම් කේල් මඳුරක් හිටෙවුවා නම්. ඔහොම කියනවා. ඔක දවස් දෙකක් කියලා නිකන් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙ මොකද කල්පනා කරන්නේ? ඒගොල්ලෝ දැන් අර වියදම ගැන හිත ඉන්නවද? ඊට පස්සේ ඔයාලට වෙන මොකක් හරි දෙයකට ආපහු වියදම් කරන්න උත්සාහ කරනවද? ඔයා වෙන මොනවා හරි දෙයකට යොදවන්න උත්සාහ කරනවද නැද්ද? ඈ ඊට පස්සේ ඒගොල්ලෝ ආව වෙන දෙයකට යොදවන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අර පිළිවෙල ගැන හිත ඉන්නේ නැහැ ඒගොල්ලෝ. ඊට පස්සේ කල්පනා කරනවා දැන් මෙච්ච දේ වුණා. මේ ආකා ඉස්සරහට මොකක් හරි තැනකට තල්ලු කරන්න ඕනේ. ආපහු එතනින් එහාට වැඩේ කරගෙන යන්න. පැහැදිලි? ඉතින් පෞද්ගලික ජීවිතේ ඕනෑ තරම් ගිල්ලු පිළිවෙල ගන්න අවස්ථා තියෙනවා. හරි. ඒ අවස්ථා
අපි තේරුම් ගන්න ඕනේ. පැහැදිලි. අපි මෙතනදී අදාළ කරගත යුත්තේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දරන විරුද්ධ පිළිවෙල පමණයි. මම හිතන්නේ නෝට් එකේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. හරි. නෝට් එකේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔන්න මූලික පිළිවෙල සංකල්ප කීපයක් අපි අද කතා කරලා ඉවර කරනවා. හරි. අපිට ඒකෙන් මේ යන්න බෑ. ඒ කියන්නේ හොඳට පැහැදිලි වෙන්න එපා මේ. හරි. එතකොට ආයේ අපි අමතර පන්ති අපි ආයේ තීරි පන්ති දාලා තියෙන කවද්ද? කවද්ද?